ඔබ මගෙන් ජාතකේ මහගන්න එපා කියලා මහා හයියෙන් බැනලා කෑ ගහනවා සමහර ලාවට. මොකක්ද මේ ජාතකේ කියන්නේ? එකෙක් ඌයි ඔළුව කියලා ඔළුව බදාගෙන යනවා. තව එකෙක් අම්මෝ උරිස්ස කියනවා. අම්මෝ දනිස්ස කියලා තව එකෙක් කෑ ගහනවා. මෙන්න තුනටියට වැදුනෝ කියලා තව එකෙක් කෑ ගහනවා. මේක ගන්න නැමිනවා මතක නෑ කොතනද නැමෙන්නේ කියලා මැනිත්නේ. ඉතින් ඕම කළා මොකද කරන්නේ? අනේ නැමිනවා. නැගිටින්න ආචාරි නැගිටින්න. නැගිටින්න ආචාරි නැගිටින්න. දැන් මෙහෙම කියලා මේ බිල්ලෙන් අල්ලගෙන කේවට්ටයාගේ මේ මූණ මොකද කරන්නේ? කේවට්ටයාගේ මේ අතුල්ලනවා බිම, මේ අතුල්ලනවා බිම, මෙහෙම අතුල්ලනවා. ඔය අතුල්ලනකොට මේ කේවට්ටයාගේ තියෙන කෙලයි හොටුයි මූණෙන් එන ලේයි කට අරිනකොට අනේ එපා කියන කට අරිනකොටත් කට අදිනු වෙයි. හිතන්නකෝ. අනේ ගානකොට ආයෙ නහයිලෙනවා. දැන් කේවට්ටයා ඇහැරලා බලනකොට කේවට්ටයා දිහා බලන්නවත් බැහැ. මේකගේ මූණ බීට්ටලේ පෙරංගෑව වගේ තියෙන්නේ. කේවට්ටයා දැන් ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා කේවට්ටයා දුවනවා. දැන් හරි අමාරුයි. මූණ අමාරුයි. ටිකක් දුර හරි දුවන්න බෑ. කේවට්ටයා දුවනවා. පිරිස දුවනවා දැක්කම කේවට්ටයා කියනවා දුවන්න එපා තාම තරඟ ඉවර නෑ. මේ මම නිකන් නැමිච්ච වෙලාවේ අනේ මේ ඵලයන් මේ ලොම්බ කේවට්ටයා මේ කරපු වැඩේ හින්දානේ මෙහෙම උනේ කියලා අර පිරිස ආයෙසරයක් දුවනවා. මිනිස්සු රණ්ඩුනහම ඔබ මගෙන් ජාතකේ මහගන්න එපා කියලා මහා හයියෙන් බැනලා කෑ ගහනවා සමහර ලාවට. මොකක්ද මේ ජාතකේ කියන්නේ? අපි අද කතා කරන්න හදන්නේ ජාතකේ කියන්නේ මොකක්ද කියලා. ආදරණීය දුවේ පුතේ, එමනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් පැණි බින්දුවේ රහට සිංහල උගන්නන සිංහල පන්තියේ තවත් පාඩම් ඒකකයක් එක්ක තමයි ඔබ මුණ ගැහෙන්නේ. එමනම් අද අපේ බලාපොරොත්තුව ඔයගලගේ 10-11 සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙන පළවෙනි පාඩම සතර කම්මන්ත්‍රණයේ පාඩම සාකච්ඡා කරන්න. සතර කම්මන්ත්‍රණයේ පාඩමෙන් විචාර ප්‍රශ්න සකස් වෙන්නේ කොහොමද? ඒ විචාර ප්‍රශ්න වලට අපි පිළිතුරු ලියන්නේ කොහොමද කියන කාරණාව ගැන ටිකක් කතා කරන්න පටන් ගන්නවා පුතේ. ඒ පාඩම කතා කරද්දී මම කැමතියි ඔයාලට මුලින්ම සතර කම්මන්ත්‍රණයේ පාඩම ටිකක් මතක් කරලා ඉන්න. සහ පුතාලා දන්නවා ඔයගලගේ සාහිත්‍ය පොතේදී සතර කම්මන්ත්‍රණයේ පාඩම විතරක් නෙමේ සෑම පාඩම් ඒකකයක්ම සාහිත්‍ය පොතේ මුලින්ම පාඩම සහ ඒ ග්‍රන්ථය පිළිබඳව හැඳින්වීමක් සිදු කරනවා. ඒ හැඳින්වීම ඇතුළතදී ඔයගලගේ සාහිත්‍ය පේපර් එකේ කෙටි ප්‍රශ්න සකස් වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. එතකොට සතර කම්මන්ත්‍රණයේ පාඩමේදී ඒ විදිහටම කෙටි ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ කෙටි ප්‍රශ්න හැදෙන තැන් ගැන අපි කතා කරන්න ඕනි. පාඩම මොකක්ද කියලා කතා කරන්න ඕනි. එහෙම කතා කරගෙන අද පාඩමේ ඒ සාරාංශය හරිය කතා කරගෙන අවසානයේදී විචාර ලියන්නේ කොහොමද කියන කාරණාවට ගිහින් තමයි අපේ අද වැඩ ඒකකයේ වැඩ කොටස අවසන් වෙන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙම රැඳිලා ඉඳලා ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථය සිහිනයක් නොවි යථාර්ථයක් කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් පළවෙනි පාඩම පුතේ. ඒ පළවෙනි පාඩම ඇතුලේ අපි කතා කරන්නේ මොකක්ද සතර කම්මන්ත්‍රණය කියන්නේ කියලා. සතර කම්මන්ත්‍රණය මන්ත්‍රණය කියලා කියන්නේ කතා කරනවා. සතර කම්මන්ත්‍රණය කන් හතරක් සම්බන්ධ වෙලා සිදුවුණු කතා බහක් ගැන තමයි මේ කතාව සතර කම්මන්ත්‍රණයේ පාඩම යන්නේ. පාඩම උපුට ගන්නේ 550 ජාතක කතා පොතේ. 550 ජාතක කතා පොත කියලා කියන්නේ බෞද්ධයන්ගේ නම් මුදුන් මල්කඩ වගේ. බෞද්ධ පුදුම තරම් ගෞරවයකින් තමයි 550 ජාතක කතා පොත පරිශීලනය කරන්නේ. මොකද බෞද්ධයින්ට මේ 550 ජාතක කතා පොත පරිශීලනය කරපුවාම ලැබෙන දැනුම, පරිශීලනය කරපුවාම ලැබෙන ජීවිත අත්දැකීම, පරිශීලනය කරලා ගන්න පුළුවන් දේ මං හිතන්නේ වෙන කිසිම පොතකින් ගන්න පුළුවන් කියලා බෞද්ධ විශ්වාස කරනවා කියලා. ඒක නිසා තමයි කියන්නේ ජාතක කතා පොත එක්වරක් කියවුවා නම්
ඒ ජාතක කතා පොතෙන් ලැබෙන අත්දැකීම් වසර 100ක් ජීවත් වුණා හා සමාන අත්දැකීමක් ලැබෙනවා කියලා. ඇත්තටම 550 ජාතක කතා පොත කියලා කියන්නේ ඒ තරම් අත්දැකීම් ගොන්නක් කියවලා ගන්න පුළුවන් කතා පොතක්. ජාතකය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? පුතේ ජාතකයේ මම පාඩම් පටන් ගනිද්දි කිව්වා ඔබ මගෙන් ජාතකය අහගන්න ලෑස්ති වෙන්න එපා. එහෙමයි කියන්නේ. මොකක්ද මේ ජාතකය? ජාතකය කියලා කියන්නේ ඉපදීම. එතකොට ජාතකය කියන්නේ ඉපදීම නම් ජාතක කතා පොත කියලා කියන්නේ ඉපදීමේ කතා ඇතුළත් පොත. ජාතක කතා පොත. ඉපදීමේ කතා ඇතුළත් පොත. කාගේ ඉපදීමේ කතාවද ජාතක කතා පොත ඇතුළේ තියෙන්නේ? ජාතක කතා පොත ඇතුළේ තියෙන්නේ වෙන කාගේවත් ඉපදීම නෙමෙයි, බෞද්ධයන්ගේ නායකයා, බෞද්ධයන් අදහන ප්‍රධානම පුද්ගලයා අපේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භාවයන්, බෝසත් ආත්ම භාවයන් ගැන තමයි තියෙන්නේ. බෝසත් කතා නැත්නම් බෝසත් ආත්ම ගැන තියෙන්නේ. බෝසතාණන් වහන්සේ ඉපදුණු ආත්ම පිළිබඳව තමයි ජාතක කතා පොතේ තියෙන්නේ. ඉතින් බෝසතාණන් වහන්සේගේ ඉපදීම ගැන ජාතක කතා කරුවා බොහොම ගරුගාම්භීරව ගෞරවාන්විතව මේක රස විඳින ශ්‍රාවකයාගේ, මේක කියවන පාඨකයාගේ හිතේ මහා ගෞරවයක් ඇති වෙන්න තමයි පුතේ මේ පොත ලියවෙන්නේ. කිසිදු වෙලාවක මේ පොත ඇතුලේ මේ බෝසත් චරිතයට හානි වෙන ආකාරයේ කතා නිර්මාණය වෙන්නේ නැහැ. දර 550 ජාතක කතා පොත කියලා කියන්නේ ඇයි මේ පොත? එතරම් ගැටලුවක් තියෙනවනේ. ඇයි මේකට මුලින්ම ඉලක්කමක් දාන්නේ? 550 ජාතක කතා පොත. 550 ජාතක කතා පොත කියලා නම දාන්න හේතුව මේ පොතේ කතා 500 ගණනක් තිබෙන හින්දා. කතා 500 ගණනක්. ඇත්තටම කිව්වොත් කතා 547ක් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් 547ක් තිබිලා 547 ජාතක කතා පොත කියලා කියන්න බැරි නිසා ජාතක කතා කරුවා මොකද කරන්නේ? ඒක රවුන්ඩ් කරනවා. 550ට මේ පොත 550 ජාතක කතා පොත කියලා කියනවා. බෞද්ධයන් නම් 550 ජාතක කතා පොත් වහන්සේ කියලා බොහොම ගෞරවයෙන් මේ හඳුන්වා දීම සිද්ධ කරනවා. ඔහොම තමයි ජාතක කතා පොතේ නම හැදෙන්නේ, සකස් වෙන්නේ. එතකොට මේ ජාතක කතා පොත ලියවෙන්නේ 14 වෙනි සියවසේදී. මොන සියවසේදීද? 14 වෙනි සියවසේදී. ඒ කියන්නේ කුරුණෑගල යුගයේදී ලියවෙන පොතක්. කුරුණෑගල යුගය කියලා කියන්නේ ගද්‍ය සාහිත්‍යයේ යම්කිසි දියුණුවක් තිබුණු යුගයක්. ගද්‍ය සාහිත්‍යය. පද්‍ය නෙමෙයි ගද්‍ය වලට තමයි මේ පොත අයත් වෙන්නේ. ගද්‍ය කියන්නේ කතන්දර, කතා. එතකොට 550 ජාතක කතා පොත ගද්‍ය කෘතියක් විදිහට 14 වෙනි සියවසේ එහෙම නැත්නම් කුරුණෑගල යුගයේදී ලියවෙනවා. මේ කාලෙදී පුතේ ඉන්න රජතුමා 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා. 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජුරුවන් හිටියා එක ඇමතිවරයෙක් වීරසිංහ ප්‍රතිරාජ ඇමතියා කියලා. වීරසිංහ ප්‍රතිරාජ ඇමතියා. මේ 4 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුරෝ සාහිත්‍යයේ උන්නතියට, සාහිත්‍ය දියුණුවට කිසියම් දායකත්වයක් දක්වපු රජ කෙනෙක්. රජුරෝයේ දායකත්වයේ දක්වන නිසාම රජුරුවන්ගේ වීරසිංහ ප්‍රතිරාජ කියන ඇමතිවරයාත් මොකද කරන්නේ? මේ සාහිත්‍යයේ උන්නතියට ලොකු දායකත්වයක් දක්වනවා. ඒ ඇමතිවරයාගේ දායකත්වයෙන් තමයි 550 ජාතක කතා පොත ලියවෙන්නේ. පුතාලා දැන් කල්පනා කරනවා ඇති 550 ජාතක කතා පොතේ කතුවරයා ගැන තාම කිව්වේ නැහැ. කතුවරයා කවුරු වෙන්නේ නැද්ද කියලා. අපිට 550 ජාතක කතා පොතේ කතුවරයෙක් පිළිබඳව කිසිම වෙලාවක කිසිම තැනක කියවෙන්නේ නැති වෙන්න හේතුව මේ පොත එක කතුවරයෙක් විසින් රචනා කරපු පොතක් නෙවෙයි. 550 ජාතක කතා පොත කියලා කියන්නේ කර්තෘ මණ්ඩලයක්. කර්තෘවරු කිහිප දෙනෙක් එක්ක නිර්මාණය කරපු කතා ගොන්නක් තමයි මේක ඇතුලේ තියෙන්නේ.
එතකොට අපිට අපේ විචාර ප්‍රශ්නේ හැඳින්වීම ඉදිරියට හැකි 550 ජාතක කතා පොත බහුකත්‍රික කෘතියක්. එහෙම නැත්නම් කතෘ මණ්ඩලයකින් සම්පාදනය වූවක්. එහෙම නැත්නම් 550 ජාතක කතා පොතේ හැබෑවටම කතුවරයෙක් සඳහන් නොවන නිසා කර්තෘ අඥාත වූ කෘතියක්, කර්තෘ නිශ්චිතවම දක්වලා නැති කෘතියක් කියලා අපිට ඕනනම් කියන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොම කිව්වත් මේ ජාතක කතාවලට හැබැයි තිබුණ පුතේ එකම ආකෘතියක්, එකම ක්‍රමවේදයක්. ඒ ලියනකොට බොහෝ ජාතක කතාවලට එකම සිස්ටම් එකක්, එක ක්‍රමවේදයකට, එක පිළිවෙලකට තමයි ජාතක කතා පොත ලියන්නේ. ජාතක කතාවක ආකෘතිය ගැන කතා කරනකොට ජාතක කතාවක් සම්පාදනය වූ ආකාරය ගැන කතා කරද්දී අපිට කියන්න පුළුවන් ජාතක කතා පොතේ තියෙන ජාතක කතා බහුතරයක්ම පුතේ එක ආකෘතියකට ලියවෙනවා. මොකක්ද මේ ආකෘතිය? වර්තමාන කතාව, අතීත කතාව, ඊට පස්සේ සමුදානය. වර්තමාන කතාව, අතීත කතාව, සමුදානය. වර්තමාන කතාව ජාතක කතා ආකෘතිය. දෙවෙනි එක අතීත කතාව. සමුදානය. එහෙම නැත්තම් මේ සමුදානය කියන වචනේ කියනවා පූර්වාපර සංදි ගැලපීම. වර්තමාන කතාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී සිදු වුණු කතාව. වර්තමාන කතාව. අතීත කතාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔය වගේ දේවල් ඔය ඉස්සරත් වෙලා තියෙනවා. ඔය වගේ දේවල් මෙයා මීට ඉස්සෙල්ලත් කරලා තියෙනවා. ඔය වගේ වැඩ නම් මෙයා ගියාත්ම වලත් කරලා තියෙනවා. කියලා අන්න අතීතය ගැන කියවෙන කතාව. අතීත කතාව වෙනවා. සමෝදානේ එහෙම නැත්නම් පූර්වාපර සංදි ගැලපීම කියලා කියන්නේ අර වර්තමාන කතාවේ චරිත සහ අර අතීත කතාවේ චරිත මොකද කරන්නේ අවසානයේදී කතුවරයා සම්බන්ධ කරලා පෙන්වනවා, සංසන්දනය කරලා පෙන්වනවා. මෙන්න මේ කාලයේදී මෙන්න මෙයා වෙලා හිටියේ මෙන්න මෙයා. මෙන්න මෙයා වෙලා හිටියේ මෙන්න මෙයා. මෙන්න මෙහෙම කරේ මෙන්න මෙයා. මෙන්න මේ කට්ටිය තමයි මෙන්න මේ කට්ටිය කියලා ගැලපීම තමයි පූර්වාපර සංදි ගැලපීම නැත්නම් සමුදානය කියලා කියන්නේ. එතකොට පුතේ ඔන්න ආකෘතිය තුල ලියවුණු කතා තමයි බොහෝ වෙලාවට අපිට ජාතක කතා විදිහට ජාතක කතා පොත ඇතුලේ හොයාගන්න, දකින්න, අහන්න, කියවන ලැබෙන්නේ. ඊට අමතරව 550 ජාතක කතා පොතේ තියෙන මේ සතර කම්මන්ත්‍රණයේ පාඩම ගැන කතා කරද්දී අපිට සතර කම්මන්ත්‍රණයේ පාඩම උපුටගන්නේ ඔයගොල්ලෝ දන්නවා උම්මග්ග ජාතකයෙන්. උම්මග්ග ජාතකය කියලා කියන්නේ මේ ජාතක කතා තුල තිබෙන දීර්ඝතම කතා විදියටත් වැදගත් වෙනවා. උම්මග්ග ජාතකයේ වැදගත් වෙන්නේ ඇයි? ජාතක කතා අතරින් දීර්ඝතම කතාව තමයි මොන කතාවද? උම්මග්ග ජාතකය. එතකොට මේ උම්මග්ග ජාතකයේ ඇතුලේ කතුවරගේ අරමුණ වෙලා තියෙන්නේ මොකක්ද? මේ ජාතක කතාව රචනා කිරීමේ කතුවරගේ අරමුණ මොකක්ද? ජාතක කතාව රචනා කරද්දී කතුවරගේ අරමුණ ගැන කතා කරද්දී අපිට පේනවා බෝසත් ආත්මභාවයක් වුණු මහෝෂධ පඬිතුමාගේ බෝසත් ආත්මභාවයක් මහෝෂධ පඬිතුමාගේ නුවණ මහිමේ නිරූපණය කිරීමම තමයි කතුවරයාගේ අරමුණ වෙන්නේ. මොකක්ද අරමුණ වෙන්නේ පුතේ? මහෝෂධ පඬිතුමාගේ නුවණ මහිමේ නිරූපණය කිරීම තමයි මේ කතාවේ අරමුණ වෙලා තියෙන්නේ. එතන ඔයින් එහාට කතා කරද්දී අපිට පැහැදිලිව පේනවා මේ කතාවෙන් දෙනවා ජීවිත උපදේශ සමුදායක්, මේ කතාවෙන් දෙනවා අපේ ජීවිතයට ගන්න ආදර්ශ සමුදායක්. ඊට අමතරව 550 ජාතක කතා පොත ඇතුලේ අපි කතා කරද්දී මේ ජාතක කතා වලින් ලියවිච්ච තව විවිධ කෘති තියෙනවා. ඒ කෘති ගැන අපි කතා කරන්න ඕනේ. ඒ කෘති වලින් විවිධ කෘති වර්ග තියෙනවා. ගීකාව්‍ය කෘති, නැත්නම් කවි කෘති, එහෙම නැත්නම් වෙනත් ගද්‍ය කෘති, එහෙම වර්ග කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ කතා කරපු කාරණා ටිකෙන් අපේ පුතාලට පැහැදිලි අපිට දැන් සකස් වෙන්න පුළුවන් විභාගෙට කෙටි ප්‍රශ්න සමුදායක් තියෙනවා. කෙටි ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. අපි එහෙනම් මේ කාරණා කතා කරපු කාරණා ටික ඇතුලේ පුතාලට මොන වගේ කෙටි ප්‍රශ්න ටිකක් හැදෙන්න පුළුවන්ද කියලා නිකමට හිතලා බලුවොත් මෙන්න මේ වගේ කෙටි ප්‍රශ්න හැදෙන්න පුළුවන්. මම උදාහරණ කීපයක් කියන්නම්.
අපෙන් අහන්න පුළුවන් 550 ජාතක කතා පොත රචනා වූ යුගය කුමක්ද? 550 ජාතක කතා පොත රචනා වුණු යුගය කුමක්ද? ඒ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව විදිහකට ප්‍රශ්න අහන්න පුළුවන්. 550 ජාතක කතා පොත රචනා වූයේ කවර සියවසකද? 550 ජාතක කතා පොත රචනා වූයේ කවර සියවසකද කියලා ඕනනම් ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න දෙකම එකම ප්‍රශ්න පත්‍රයයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ එක සමාන ප්‍රශ්න දෙක එකම ප්‍රශ්න පත්‍රය අහන්නේ නැහැ. ඒ වුණාට මේ ප්‍රශ්න දෙකෙන් එකක් සමහර විට ඔයාගේ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉන් එහාට આવොත් එහෙම එවකට පාලනය කළ නැත්නම් කෘතිය රචනාවන අවදීදී රාජ්‍ය පාලනය කළ පාලකයාගේ නම කුමක්ද? එහෙම આવොත් නැත්නම් එම කාලේ රාජ්‍ය පාලනය කළ රජුගේ නම. එහෙම නැත්නම් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. 550 ජාතක කතා පොත රචනා වීම සඳහා අනුග්‍රහය දැක්වූ අමාත්‍යවරයා කවුද? 550 ජාතක කතා පොත රචනා වීම සඳහා අනුග්‍රහය දැක්වූ අමාත්‍යවරයා කවරෙක්ද? කවුද කියලා අහන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අහවි 550 ජාතක කතා පොත රචනා කිරීමේදී කතුවරයා මූලාශ්‍ර කොටගත් කෘතිය 550 ජාතක කතා පොත රචනා වෙද්දී මූලාශ්‍ර කොටගත් කෘතිය ඔයාලා දන්නවා පාලි ජාතකට්ට කතා පොත පාලි ජාතකට්ට කතා තමයි මූලාශ්‍ර වෙන්නේ. තවත් විදියකට අහුවොත් එහෙම තවත් එකක් අහයි ප්‍රශ්නයක්. ජාතක කතාවක ආකෘතිය සැකසී ඇත්තේ කෙසේද? ජාතක කතාවක ආකෘතිය සැකසී ඇත්තේ කෙසේද? අපි අර ඉස්සර කතා කරපු වර්තමාන කතාව, අතීත කතාව, එහෙම නැත්නම් සමුදානය. ඒ කියන්නේ සමුදානය කියලා කියන්නේ පූර්වාපර සංදි ගැලපීම. එහෙම අහන්න පුළුවන්. තවත් ප්‍රශ්නයක් අහුවොත් එහෙම ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතක කතාවේ නම ලියන්න. මේ වාගේ ජාතක කතාව ගැනම තමයි කියන්නේ. නමුත් ප්‍රශ්නේ වෙන විදිහකට එතෙන්ට ඈඳ ගන්න පුළුවන්. ජාතක කතා අතුරින් දීර්ඝතම ජාතක කතාවේ නම ලියන්න. තවත් ප්‍රශ්නයක් අහුවොත් එහෙම 550 ජාතක කතා පොත ඇසුරින් රචනා වුණු පරිවාර කෘති මොනවාද? 550 ජාතක කතා පොත ඇසුරින් රචනා වුණු පරිවාර කෘති මොනවාද? පරිවාර කෘති. පරිවාර කෘති කියලා කියන්නේ ආශ්‍රයෙන් සකස් වෙච්ච කෘති. ඒකෝට අපි දන්නවා ඒ ආශ්‍රයෙන් සකස් වෙච්ච කෘති ගැන කතා කරද්දී ඒ ආශ්‍රයෙන් සකස් වෙච්ච කෘති බොහෝමයක් තිබෙනවා. ඔයගොල්ලෝ මේ වෙනකොට ඒවා ඉගෙනගෙන තියෙනවා. උම්මග්ග ජාතකය, එතකොට කෞසිලුමින, එතකොට එළුමන්දාව, උම්මන්දන්ති ජාතකය, මෝදෙව්දාවත, සසඳාවත, සඳකිඳුරුදාකව, කුස ජාතක කාව්‍ය. ඔය විදිහට ඔතන තියෙනවා ඒ ඇසුරින් සකස් වෙච්ච කෘති බොහෝමයක්. ඒතර ඒවෙන් අපි කිහිපයක් හරි පාඩම් කරගෙන ඉන්න වෙනවා අපිට මේ පිළිතුර ලිවීම සඳහා. ඒතර තවත් විදිහකින් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔය කෙටි ප්‍රශ්න ටික ඇතුලේ තවහයි උම්මග්ග ජාතකයේ රචනා කිරීමේ ආරම්භුණ කෙටියෙන් ලියන්න. උම්මග්ග ජාතකයේ රචනා කිරීමේ ආරම්භුණ කුමක්ද? කෙටියෙන් ලියන්න. එහෙම අහන්න පුළුවන්. උම්මග්ග ජාතකයේ රචනා කිරීමේ ආරම්භුණ මහෝසද පඬිතුමාගේ නුවණ මහිමේ නිරූපණය කිරීම. එතකොට ඔය මම කිව්වේ ඔයාලට සකස් වෙන්න පුළුවන් කියලා හිතෙන කෙටි ප්‍රශ්න කිහිපයක් අපේ පුතාලට පුළුවන් ඔයාලට මේ සතර කම්මන්ත්‍රණයේ පාඩමේ හැඳින්වීම දිහා බලලා ඔයිට අමතරව තවත් ඔය වගේ සකස් වෙන්න පුළුවන් කියලා හිතන කෙටි ප්‍රශ්න තවත් කිහිපයක්ම හදා ගන්න. එහෙම කළොත් ඔයාලට විභාගයට කෙටි ප්‍රශ්නේ ඔයා විසින්ම සකස් කරගත්තා වෙනවා. ඔයා විභාගයට යන්න ඉස්සෙල්ලා ලියලා ගියා වෙනවා. එහෙම තමයි අපි ලකුණු එක්කාසු කරන්න ඕනේ. ඒතර කෙටි ප්‍රශ්න සකස් වෙන ක්‍රමයේ පිළිබඳව අපේ පුතාලා ලොකු අවබෝධයකින් සහ ඒ කෙටි ප්‍රශ්න සකස් වෙන ක්‍රමයේ පිළිබඳව අවබෝධයට ගත්තට පස්සේ ඔයාලට පුළුවන් තනියම ඔයාලගේ පාඩම් වල මෙන්න මේ වගේ ප්‍රශ්න හැදෙයි කියලා ප්‍රශ්න හදාගන්න. හරිද? එතකොට ඔයාලට විභාගයට ගියාම අහන සාහිත්‍ය කෙටි ප්‍රශ්න 10 ඇත්තටම ඉතාම සරල වෙනවා. මොකද ඔයා ඒ කෙටි ප්‍රශ්න ගෙදරදී හදලා ඒ කෙටි ප්‍රශ්න කියවලා ඒවට උත්තර සකස් කරලා තමයි
ඔයාලා විභාගයට යන්න. එහෙමනම් පුතේ ඔය කාරණාවත් එක්ක ඉන් එහාට මතක් කරමු සතර කම්මන්ත්‍රණයේ පාඩමේ කියවෙන්නේ මොකක්ද කියලා. සතර කම්මන්ත්‍රණයේ පාඩමේ සරලව කියවෙන්නේ මොකක්ද කියලා අපි බලනකොට අපි පුතාලට මතක ඇති සතර කම්මන්ත්‍රණයේ පාඩමේදී කියවෙන්නේ මහෝෂධ පඬිතුමා කොහොමද තමන් ජීවත් වෙන රාජ්‍යය බේරගන්නේ සතුරන්ගෙන් කියලා. මහෝෂධ පඬිතුමා ජීවත් වෙන රාජ්‍ය අල්ලගන්න එනවනේ සතුරු තවත් රජ කෙනෙක්. මහෝෂධ පඬිතුමා ඉන්නේ වේදේහ රජතුමාගේ උපදේශකයා හැටියට. එතකොට වේදේහ රජතුමාගේ උපදේශකයා හැටියට ඉන්න මහෝෂධ පඬිතුමාව වේදේහ රජතුමා ගොඩාරියක් විශ්වාස කරනවා. මගේ උපදේශකයාට හොඳ නුවණක් හොඳ ඥානයක් තියෙනවා කියලා. එහෙම විශ්වාස කරගෙන වේදේහ රජු ජීවත් වෙද්දී එක කාලයකදී වෙනත් රජ කෙනෙක් තවත් රජ කෙනෙක් ඒකව තවත් රජුව චූලනී බ්‍රහ්මදත්ත රජුව චූලනී බ්‍රහ්මදත්ත රජු චූලනී බ්‍රහ්මදත්ත රජු චූලනී බ්‍රහ්මදත්ත රජුව එතුමාගේ උපදේශකයා වුණා. කේවට්ටයාගේ උපදේශ පිළි අරගෙන මේ වේදේහ රාජ්‍ය අල්ලගන්න එනවා. වේදේහ රාජ්‍ය අල්ලගන්න යන ගමනේදී මොකද වෙන්නේ? තවත් අවට තිබෙන කුඩා කුඩා රාජ්‍යයන් 100ක් පමණ අල්ලාගෙන තමයි වේදේහ රාජ්‍යත් අල්ලගන්න එන්නේ. එතකොට ඔය එන ගමනේදී චූලනී බ්‍රහ්මදත්ත රජුරුව ඇතැම් අවස්ථාවලදී මහා විශාල හීනම වාගෙන යනවා මේ රාජධානිය ඔක්කොම අල්ලගන්න පුළුවන් කියලා කේවට්ටයාගේ උපදෙස් වලින්. වේදේහ රජුරවන්ට පුළුවන් වෙනවා චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මේ උපාය උපක්‍රම සියල්ල පරාජය කරන්න මහෝසත පඬිතුමාගේ නුවණ මහිමේ භාවිත කරගෙන මේ දෙදෙනා අතර බොහෝ කාල වේලාවක් බොහෝ කාලයක් දින සති මාස ගෙවෙමින් විශාල කාලයක් මේ රාජ්‍ය අල්ලා ගැනීම සහ රාජ්‍ය බේරා ගැනීම කියන කාරණාව ඇතුලේ මේ දෙන්න බොහෝ කාලයක් දුරස්ව සහ සමීපව ඉඳන් සටන් කරනවා. ඒ දෙදෙනා සටන් කරද්දී දෙදෙනාගේ සෑම සටනක් සඳහාම දුරස්තව හෝ සමීපව ඉඳගෙන සිද්ධ වෙනවා. ඒ සටන් වලදී මේ දෙදෙනාගේ ඉන්න උපදේශකවරු බොහෝ සෙයින් උපදෙස් ලබා දෙමින් රජවරුන් ජයග්‍රහණය කරවන්න මහන්සි වෙනවා. එතකොට වේදේහ රජතුමාව ජයග්‍රහණය කරවන්න ඕනි කියන අරමුණේ ඉඳගෙන මහෝෂධ පඬිතුමා තමන්ගේ නුවණ මෙහෙයවනවා. චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ව ජයග්‍රහණය කරවන්න ඕනි කියලා හිතාගෙන කේවට්ට බමුණා තමන්ගේ නුවණ මෙහෙයවනවා. රජවරුන්ව ජයග්‍රහණය කරවන්න දරන උත්සාහයේදී රජවරුන් ආරක්ෂා කිරීමට දරන උත්සාහයේදී මේ දෙපස සිටින උපදේශකවරු දෙදෙනාගේ නුවණ මහිමය බොහොමත් ඉස්මතු වෙලා පෙන්වනවා. ඒ පෙන්වන නුවණ මහිමය අතර මහෝෂධ පඬිතුමාගේ නුවණ මහිමය අති උසස්ව පෙන්වා දීම තමයි උම්මග්ග ජාතකයේ තුල ජාතක කතා කරුවගේ අරමුණ පරමාර්ථය වෙලා තියෙනවා. එහෙමනම් ඔය කාරණා සිහියට තියාගෙන කතාවත් ඔහොම මතක් කරපු නිසා මම පුතාලට කියනවා අපි දැන් විචාර ප්‍රශ්නයකට යොමු වෙමු. විචාර ප්‍රශ්නයක් ආවොත් කොහොමද විචාර ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ කියලා බලමු. එතකොට පුතේ මේ පාඩමින් සකස් වෙන්න පුළුවන් විචාර ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ හැදෙන විචාර ප්‍රශ්න වලින් මම එක විචාර ප්‍රශ්නයක්. නැත්නම් ඕගොල්ලන්ගේ නම් රසාස්වාද ප්‍රශ්නයක්. මේ විචාරය. එක ප්‍රශ්නයක් අපි හැදෙන්නේ කොහොමද සහ ඒකේ පිළිතුරු ආකෘතිය සකස් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේක එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මෙහෙම වේදේහ රාජ්‍ය ආරක්ෂා වූයේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන්. වේදේහ රාජ්‍ය ආරක්ෂා වූයේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන් මේ පිළිබඳව
පාඩම ඇසුරින් විමසීමක යෙදෙන. වේදේහ රාජ්‍ය ආරක්ෂා වූයේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙනි. මේ පිළිබඳව පාඩම ඇසුරින් විමසීමක යෙදෙන. දැන් පාඩම ඇසුරින් තමයි විමසීමේ යෙදෙන්න තියෙන්නේ. මොකක් පිළිබඳවද? වේදේහ රාජ්‍ය ආරක්ෂා වුණේ කාගේ උපාය කෞශල්‍ය හේතුවෙන්ද? කාගේ නුවණ මහිමේ හේතුවෙන්ද? කාගේ දැනුම හේතුවෙන්ද කියලා කතා කරනකොට අපි කියන්න ඕනේ මහෝෂධ පඬිතුමාගේ දැනුම හේතුවෙන් මේක වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා තමයි පිළිතුර ඇතුලේ කතා කරන්න වෙන්නේ. අපේ පුතාලා දන්නවා මොනම ਵਿਚාරය ලියන්න පටන් ගත්තත් ඒ ਵਿਚාරය ලියද්දී ඒ ਵਿਚාරයට හැඳින්වීමක් තියෙන්න ඕනේ. මම පුතාලට කියා දීලා තියෙන්නේ. මම පුතාලට නිතරම කියන්නේ අපි පාඩම් වලට අවතීර්ණ වෙනකොට ඒ පාඩම මේ තරම් හඳුන්වලා දෙන්නේ ඕගොල්ලෝ මේ පිළිතුරකදී ප්‍රවේශය ගන්න කාරණාව පිළිබඳව යම් අවබෝධයක් එන්න ඕන හින්දා. දැන් සතර කම්මන්ත්‍රණයේ පාඩමේ විචාර ප්‍රශ්න වලට රසාස්වාද ප්‍රශ්න වලට ඔයාලා පිළිතුරේ ප්‍රවේශය ගනිද්දී පුතේ එතකොට ජාතක කතා පොත කියන්නේ මොකක්ද? ජාතක කතා පොතේ කතා කීයක් තියෙනවද? ඒක මොන යුගයේද ලියවිලා තියෙන්නේ? පොත සඳහා අනුග්‍රහය දැක්ුවේ කවුද? මූලාශ්‍ර වෙච්ච ග්‍රන්ථය මොකක්ද? ඔය ආදී වශයෙන් පොඩි හැඳින්වීමක් කරගෙන තමයි පිළිතුරේ ඉතුරු කොටස් වලට යන්නේ. පළවෙනි ඡේදය තුල සිද්ධ වෙන්න ඕනේ මේ ජාතක කතා පොත ලියවුණු යුගය, කතුවරයා පිළිබඳව, අරමුණ පිළිබඳව, මේ පොතේ මූලාශ්‍ර වීම පිළිබඳව ආදී කරුණු වැදගත් කරුණු එකතු කරමින් පුංචි ආරම්භයක් සකස් කර ගැනීම. ඒකට අපි අර මුලින්ම කියපු කාරණා හරි වැදගත් වෙනවා අපේ පුතාලට. ඒ කාරණා ඇසුරින් පුළුවන්කම තියෙනවා පුතාලට ආරම්භයක් හදාගන්න. එහෙනම් පළවෙනි ඡේදය ඔහොම සකස් කර ගන්නවා. අපි ඊට පස්සේ සුපුරුදු විදිහට පිළිතුරේ දෙවනි ඡේදය ලියන්න පටන් ගන්නවා. දෙවනි ඡේදය කියලා කියන්නේ මොකක්ද පුතාලට මතකයිනේ? දෙවනි ඡේදය කියලා මම කිව්වේ පුංචි ඡේදය. පුංචි ඡේදය කියලා කියන්නේ පොඩි ඡේදයක් තමයි දෙවනි ඡේදෙදි ලියවෙන්නේ. හැබැයි පොඩි ඡේදයක් ලියවෙන්නේ ඔයාලගේ ප්‍රශ්නෙට අදාළව. දැන් මේකෙදි කියන්නේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වුණා කියලා. අපි දීපු ප්‍රශ්නෙම පුංචි ඡේදෙට වාක්‍යයක් හදාගන්නවා මෙහෙම. වේදේහ රාජ්‍ය ආරක්ෂා වූයේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍යයන් හේතුවෙනි. ඒ පිළිබඳව සතර කම්මන්ත්‍රණයේ පාඩම ඇසුරින් විමසා බලමු. නැත්නම් සතර කම්මන්ත්‍රණයේ පාඩම ඇසුරින් විමසා බැලිය හැකියි. චෝලනී බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය අල්ලගන්න ආපු වෙලාවේදී වේදේහ රාජ්‍ය ආරක්ෂා වුණේ කාගේ උපාය කෞශල්‍ය හේතුවෙන්ද? කාගේ උපාය කෞශල්‍ය හේතුවෙන්ද? මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙනි. මේ පිළිබඳව සතර කම්මන්ත්‍රණයේ පාඩම ඇසුරින් විමසා බලමු කියලා අපිට පුළුවන් දෙවනි ඡේදය ඔන්න අවසන් කරලා තියන්න. දැන් දන්නවා පිළිතුර බලන එක්කිනා සතර කම්මන්ත්‍රණයේ පාඩම ඇසුරින් මෙන්න මේ දරුවා මෙන්න මේ ශිෂ්‍යයා මේ පහලින් කරලා තියෙන්නේ උපාය කෞශල්‍ය විමසා බැලීම කියලා. උදාහරණයක් එහෙම කාරණා මොනවද මතක තියෙන්නේ? මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හින්දා වේදේහ රාජ්‍ය ආරක්ෂා වුණා කියලා කියන්නේ මොන වගේ කාරණාද මතක තියෙන්නේ? මුලින්ම මොකක්ද මතකයට එන කාරණාව? නිකමන මතක් කරන්න, පොත බලන්න නැතුව අපි පිළිතුර සකස් කරනවා නම් ඔයා මතක් කරන්න ඔයාලට මතක් වෙන තැන කොතනද කියලා? මට නම් මතක් වෙනවා වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ අර චෝලනී බ්‍රහ්මදත්ත රජුගේ මතකද එක වෙලාවකදී තමන්ගේ යටත් රජවරු තමා විසින් අලුතින් අල්ලගත්ත යටත් රජවරුන් සියල්ල වෙනුවෙන් සාදයක් පැවැත්වීමට තීරණය කරනවා. තමන්ගේ යටතේ ඉන්න තමන්ගේ හිතවත් වුණු විවිධ ක්‍රමවේදෙස්ස තමන්ගේ ගහණයට නතු කරගත්ත රජවරු 100ක් සඳහා
සාදයක් පවත්වනවා. ජයපැන් බොන්න තමයි සූදානම්. අපේ විදියට කියනවා නම් අර රජවරුත් එක්ක පුංචි පාටියක් පුංචි නෙමෙයි මේක විශාල පහේ හොඳ සුපිරි පාටියක් දාන්න හදනවා. කවුද මේ පාටිය දාන්න හදන්නේ? මේ රාජ්‍යයන් වල අයිතිය බලය තහවුරු කරගන්න හදන චූල්නී බ්‍රහ්මදත්ත රජු. ඉතින් රටේ තත්ත්වය මොන විදිය වුණත් රට යන ක්‍රමවේදය මොන විදිය වුණත් සාමාන්‍ය මිනිස්සු මොන තැනට වැටුණත් ඉවක හිටපු පාලකයෝ සාද පවත්වමින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න උත්සාහ කළා. ඒ සාමාන්‍ය මිනිස්සු එදා ඉඳන්ම මේ යථාර්ථයේ තේරුම් නොගත්තද මන් දන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සු අර පාලකයින්ගේ ජයගැන්වීමේ අවස්ථාවන් සඳහා තමන්ගේ ශ්‍රමය, කාලය, මුදල කැප කරමින් මොකද කරන්නේ? අර පාලකයෝ සතුටු කරන්න මේ උත්සවයේ ඉක්මනින් සංවිධානය කරන්න පටන් ගන්නවා. ඔය සංවිධානය කිරීම ඇතුලේ කේවට්ට බමුණගේ පොඩි උපක්‍රමයක්, පොඩි උපායක් ක්‍රියාත්මක වෙනවා. කේවට්ට බමුණ කියනවා චූල්නී බ්‍රහ්මදත්ත රජුරවන්ට, රජතුමනි, අපි මේ සියලු රජවරුන් කැඳවලා ජයපැන් බොන්න, ජයග්‍රහණය සමරන්න අපි පොඩි වෙලාවක් කාලයක් වෙන් කරගමු. උත්සවයක් පවත්වමු. රාජ උත්සවයක් පවත්වමු. රජවරුන්ගේ උත්සව පවත්ව පුංචි වෙන්නේ. දැන් මේ පවත්වන උත්සවයට රජවරු 100ක් එනවා. ඒන රජවරු 100ටම අසුන් පැනවීම සේවකයන් අතින් සිදු විය යුතුයි. අසුන් පැනවීම. ඒ අසුන් පැනෙවුවාම ඒ අසුන් වල තමයි මේ සියලු දෙනා වාඩි වෙන්නේ. ඉතින් ඒවා අති සුඛෝපභෝගී පුටු වෙන්නේ නැති. නමුත් මම මේ නිකමට ඇඳලා තියෙනවා. මෙන්න මේ වගේ පුටු වල එක පෙරට මේ අසුන් ගන්න සකස් කරලා තියෙන්නේ. දැන් මේ විදිහට ආරාධනා ලැබූ රජවරු ආපුවාම සාදේට කේවට්ට බමුණගේ උපාය තමයි අර සියලු ආහාරවලට වස මිශ්‍ර කරලා රජවරු එක් මොහොතේම මරා දැමීම. මම පුතාලට පාරමින් ඉහාට කතා කරන්න යන්නේ ඈතට. පුතාලට මතක ඇති මෙහෙම එකවර මරා දැමීමේ උපාය ආරංචි උනේ කොහොමද කියලා. කේවට්ටය සහ චූල්නී බ්‍රහ්මදත්ත රජු රහසේ මේක සාකච්ඡා කරද්දී මහෞෂධ පඬිතුමාගේ ගිරවා උඩ අත්තක හිටියේ. කෑගසමින් ගිල්ලා යනවා. කටට වාරච්ච පිටක් හෙලමින් තමයි ගිල්ලා යන්නේ. එතකොට ඔන්න ඔය සිදුවීම ආරංචි වෙලා තමයි ඔය සිදුවීම කරන්න හදනවා කියලා ආරංචි වෙලා තමයි මහෞෂධ පඬිතුමා දැන් උපාය යොදවන්න හදන්නේ. වේදේහ රාජ්‍ය සහ අනිකුත් රජවරුන් ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් එක පෙරට මේ වසුන් පනවල විශාල මස් හැලි රා හැලි තියලා විශාල භාජනවල ගොඩ ගහලා තියලා රා හැලි මස් හැලි තියලා බත් හැලි කැවිලි පෙවිලි මේ සියල්ල තියලා එකී මෙකී නොකී සියල්ල රාජ භෝජන වලින් රජවරුන්ව සතුටු කරමින් ඒ රාජ භෝජන වලටම වස මිශ්‍ර කරමින් තමයි මේ රජවරුන්ව මරලා දාන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ Tamanට මුළු දඹදිවම අල්ලා ගැනීම තමයි චූල්නී බ්‍රහ්මදත්ත රජුගේ උපාය තුල තියෙන්නේ. ඔන්නේ වෙලාවේදී මහෞෂධ පඬිතුමාගේ ගෝල බාලෙන් මහෞෂධ පඬිතුමාගේ පිරිස මහෞෂධ පඬිතුමා මොකද කරන්නේ? මේ උත්සවයේ තියෙන තැනට පිරිස යවනවා. ඒ උත්සවයේ තියෙන තැනට පිරිස යවුවාම පිරිස ගිහිල්ලා කාලා බීලා සතුටු වෙලා යනවද? නැහැ. පිරිස යවන්නේ මෙන්න මෙහෙම දෙයක. පුතාලා මම පරයල්ලා උත්සවයට පරයල්ලා. ඔතන ඔය රාවලට ඔය මස් වලට ඔය කෑම බීම වලට වස දාලා තියෙනවා. කට්ටිය මරන්න හදන. පුතාලා ගිහිල්ලා මොකක් කරන්නද? අර තියෙන වාජන, අර තියෙන රාහැලි, අර තියෙන බත් හැලි, අර තියෙන මස් හැලි,
අර තියෙන කොස්සැලි මේ ඔක්කොම ටික විනාශ කරලා බින්දලා තලලා පොඩි කරලා බිම දාලා සුන්නත් දූලි කරලා එන්න. ගිය ගමන් එකපාරටම පාතාලෙන් බැස්සා වගේ සුන්නත් දූලි කරන්න බැරි හින්දා මේ ආසන පනවලා තියෙනකොට ප්‍රධාන රජුරුවන්ගෙන් පස්සේ ආසනෙ ඉල්ලන්න අපේ රජතුමාට කියලා. චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගෙන් පස්සේ තියෙන ප්‍රභු ආසනයක් කියලා අපේ රජතුමාට කියලා. කවුද රජතුමා කියලා අහුවාම කියන්නේ වේදේ රජතුමා කියලා. අපි දන්නේ නැහැ එහෙම රජ කෙනෙක්. අපිට යටත් වෙලා නැහැ එහෙම රජ කෙනෙක්. අපිත් එක්ක හිතවත්කමේ නැහැ එහෙම රජ කෙනෙක්. එහෙම නැති රජ කෙනෙකුට ආසන දෙන්න අපි ලෑස්ති නැහැ කියලා දෙන්න පිළිස් කියයි. එහෙම කොහොමද? අපේ රජතුමා නැති උත්සව තියන්න බෑ කියලා ඕගොල්ලෝ දබරේ පටන් ගන්න. ඒ දබරේ පටන් අරන් විනාශ කරන්න දාන්න. රාසෙල්, රාහෙලි, බත්තෙලි, මස්සෙලි, කොස්සෙලි, වෑංජනෑලි තියෙන ඔක්කොම හැලි මොකක් කරන්නද? විනාශ කරලා පොඩි පොඩ්ඩක් කරලා දාන්න. අපි වේදේ රජුගේ ගෝලයෝ කියලා දැන ගන්න තියලා අපු වෙන්න. එතකොට සාදේහි වස දැම්මට එයින් පළක් වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි එන්නේ අවස්ථාවේදී අනෙක් රජවරු මේ කාරණාව කොහොම දැක්කත් කෙසේ දැක්කත් එයින් මොකක් වෙනවද? නොදැනුවත්වම දඹදිව මිය යාමට සිටි රජවරු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය බේර ගන්නවා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා මහෝසත පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන්. එහෙම නොවුනනම් ඔය රාජ්‍යයන් සියල්ලම ග්‍රහණය කර ගැනීම සඳහා චෝලනී බ්‍රහ්මදත්ත රජුව වසපානය කරපු ආහාර දුන්නා. ඒ ග්‍රහණයෙන් පස්සේ මේ සියලු රාජ්‍යයන් චෝලනී බ්‍රහ්මදත්ත රජුවන්ට අසු වෙන්න තිබුණා. ඒ සියලු රාජ්‍යයන් චෝලනී බ්‍රහ්මදත්ත රජුවන්ට අසු වුණාට පස්සේ වේදේ රාජ්‍යයට සැබවින්ම ආරක්ෂාවක් නොවෙන්න තිබුණා. එහෙම සැබවින්ම ආරක්ෂාවක් නොලැබීම තුළ වේදේ රාජ්‍යය චූලනී බ්‍රහ්මදත්ත රජුවන්ටම පසු කලක ග්‍රහණය වෙන්න තිබුණා. එතකොට මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය උනේ වෙනම උපාය කෞශල්‍යයක්. මහෝෂධ පඬිතුමා දැක්කා, පඬිතුමා දැනගත්තා මේ රජවරු සියල්ල මරා දැමුවොත්, ඒ රජවරු මරා දැමුව පසු මේ ඒ රජවරුන්ගේ සියලුම රාජධානිත් චූලනී බ්‍රහ්මදත්ත රජුවන්ට හසු වෙනවා. ඒ හසු වීමේ ප්‍රතිඵලයක් විදිහට වේදේහ රාජ්‍ය පසු කලක අල්ලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා කිසිම විදිහකින් එම සාදේ පැවැත්වීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න එපා කියලා. ඉඩ ප්‍රස්තාව නොලැබෙන ආකාරයෙන් තමාගේ චරපුරුෂයන් යොදලා මොකක් කරනවද? අර වාජන හැලි සියල්ල බිඳ දමලා විනාශයක් සිදු කරනවා. එතකොට මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය නොවෙන්නට ඒ මොහොතේදී මොකක් වෙන්න තිබුණාද? සැබවින්ම දඹදිව සිටි බොහෝ රජවරුන්ම මිය යාමට තිබුණු ඉඩකඩ වැඩි වෙනවා. ඒක උද්දුතේ මෙහෙම කියලා තියෙනවා. ඔයාලගේ පොතේ කියලා ඇති මහත් අරගලකට අපි මියර නුවර මහෝෂධ පඬිතුයන්ගේ යෝධයම්මයි පිළිවන් වී නම් අප අල්ලා ගනුවයි තොප්ප ගිය බව හඟවා එවයි කියා යෝධයන් දහසය වූසේක. යෝධයන් 1000ම යවනවා. අප කවුරු කියලාද? මහෝෂධ පඬිතුමාගේ ගෝලයෝ. අපි වේදේහ රාජ්‍ය ගෝලයෝ කියලා ගිහින් කියලා ඔවුන්ට නිසි දඬුවම් ලැබෙන්නට සලස්සලා එන්න කියලා තමයි තමන්ගේ ගෝලපාල පිරිස, තමන්ගේ චරපුරුෂ පිරිස යවන්නේ. එතකොට මහෝෂධ පඬිතුමා මේ මොහොතේදී උපාය කෞශල්‍ය භාවිත කරපු නිසා, නුවණ මහිමේ භාවිත කරපු නිසා වේදේහ රාජ්‍ය හොඳින් ආරක්ෂා වෙනවා. ඔන්න එක මොහොතක්. දෙවෙනි කාරණාව තමයි මම අර කියා හිටපු කාරණාව. අර උත්සවය පවත්වන්න හැදද්දී
මදුපානෝත්සවයේ පවත්වන්න හදපු වෙලාවේදී අනේ මොකද වෙන්නේ? ඒ මදුපානෝත්සවය තියන්න දුන්නේ නැහැ. දැන් පළවෙනි කාරණාව ඒකුනේ. දෙවෙනි කාරණාව තමයි රටේ ඉන්නවනේ පුතේ ධනවත්තු ඉන්නවා, නිර්ධනයොත් ඉන්නවා. මේ රජවාසල තිබෙන නගරයේ තියෙනවා ඇතුළු නුවර හා පිටත නුවර කියලා ප්‍රදේශ දෙකක්. රජවාසල ආසන්නයේ ප්‍රමාණය ඇතුළු නුවර. රජවාසල පිටත ප්‍රමාණය පිටි නුවර. ඇතුළු නුවර සහ පිටි නුවර කියලා කොටස් දෙකක් තියෙනවා. අපි දවසෙන් ඔහොම හිතමුකෝ. ඇතුළු නුවර මේ රජවාසල ආසන්නයේ ඉන්නේ. ඉරිගාන නෑ මෙහෙම. රජවාසල ආසන්නයේ ඉන්නේ. රජවාසල ආසන්නයේ ඉන්නේ ධනවතු. රජවාසල ආසන්නයේ ඉන්නේ බලවතු. රජවාසල ආසන්නයේම තියාගන්නේ පොහොසතුන්. අන්න දැන් මහෝසත පඬිතුමා බලනවා යුද්ධයකට එනවා නම් මේ ඇතුළු නුවරට පිටත නුවරත් හිටපු සියලු ධනවතුන්ව බලවතුන් එක්කාසු කරනවා. ඇතුළු නුවර හිටපු දුගී දුප්පත් පිරිස් පිටි නුවරින් පදිංචි කරනවා. බලන්න කොච්චර උපාය කෞශල්‍ය භාවිත කරනවද කියලා. උපාය කෞශල්‍යකින් හෙබිද කියලා. ධනවතුන් ආරක්ෂා වීම සඳහා රට තුළට ලබා ගන්නවා. නගරය තුළට ලබා ගන්නවා. නගරයේ ඇතුළු නගරයට ලබා ගන්නවා. එතකොට නිර්ධන කොටස් මොකක් කරනවද? පිටත නුවර පදිංචි කරනවා. දැන් මොන ආක්‍රමණයාවක් මොන ක්‍රමවේදයාවක් ඒ ක්‍රමවේදයන් තුළ ධනවතුන් සහ ඔවුන්ගේ මුදල් ඉතිරි වෙන්න පටන් ගන්නවා. රටේ ආර්ථිකයේ වැටෙන්න තියෙන තැන උපදේශකයා මොකද කරන්නේ? නවත්තනවා, බ්ලොක් කරලා තියෙනවා. දැන් රට වැටෙන්නේ නැහැ. ඒක හොඳ බුද්ධිමත් පාලනයක්. මේව කියනෝනේ ඇතුළු නුවර හුන් දිලිඳුන් පිටත් කරවා. පිටි නුවර ලැබුසේක. පිටි නුවර යොදවනවා. ඊට පස්සේ පිටි රටින් ධනව් වලින් සතර වාසන නියම්ගම් සතරින් වස්ත්‍රාභරණ ධන ධාන්‍ය ආදී සමෘද්ධි ඉස්රි මුතින් ගෙන්නවා. ඇතුළු නුවර වැස්සූසේක. පිටි ප්‍රදේශ වලින් මොකද කරන්නේ? ධන ධාන්‍ය වස්ත්‍රාභරණ මැණික් වලින් මේ සියල්ලෙන් පොහොසත් ඉසුරු මුතුන්ව ධනවතුන් ගෙනලා ඇතුළු නුවර පදිංචි කරනවා. එතකොට අපි කියන්න ඕනි යුද්ධයකට සූදානම් වෙන මොහොතදී රටක ආර්ථිකයේ ශක්තිමත් විය යුතුයි. පාලකයාගේ ආර්ථිකයේ ශක්තිමත් විය යුතුයි. ඒ ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා කතුවරයා උපායක් සමයි කතුවරයා නෙමෙයි උපදේශකයා මහෝසත පඬිතුමා උපායක් යොදනවා. මොකක්ද උපාය වෙන්නේ? ධනවතුන්ව රජවාසල සමීපයට ඇතුළු නුවරට ලබා ගැනීම. කතුවරයා එක මහෝසත පඬිතුමාගේ උපායක් ලෙසින් කතාව තුළ යොදලා තිබෙනවා. එතකොට ඔන්න දැන් කාරණා දෙකක් මේ විදිහට මොකද වෙන්නේ අපිට හොයාගන්න පුළුවන්කම තිබෙනවා. පුතේ මහෝසත පඬිතුමා කියලා කියන්නේ ඇත්තටම මහා නුවණක් තිබුණු පඬිවරයෙක්. මහෝසත පඬිතුමාට මහා නුවණ ලැබෙන්නේ මහෝසත පඬිතුමාගේ පුණ්‍ය මහිමයක් නිසා විය යුතුයි. එතකොට මහෝසත පඬිතුමාට මහා ඥානයක් තමන්ගේ රැකියාව පිළිබඳව තමන්ගේ වගකීම යුතුකම ගැන විතරක් නෙවෙයි මහෝසත පඬිතුමාට ඕනෑම දෙයක් පිළිබඳව මහා බුද්ධිමත් බවක් ඒ අවදිය වන විට තිබිලා තියෙනවා. ඒ බුද්ධිමත් බවින් තමයි මහෝසත පඬිතුමා තමන්ගේ මේ නුවණ මෙහෙයවමින් වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න හදන්නේ. ඉතින් ඔහොම වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගන්න උත්සාහ කරන වෙලාවෙදී ඔයාලට මතක ඇති චූල්නී බ්‍රහ්මදත්ත රජුරුවයි කේවට්ටයාගේ උපදෙසුත් පිළි අරගෙන දැන් වේදේහ රාජ්‍ය වටලගෙන ඉන්නවා. වටලගෙන ඉන්නකොට කේවට්ටගෙන් රජතුමනි මේ ගමන බය වෙන්න එපා. මේ ගමන බය වෙන්න දෙයක් නැහැ. මේ ගමන ඔය රාජ්‍යයට දර වතුර පවා අපි නවත්තලා තියෙනවා.
ඔය රාජ්‍යයට ආහාර පවා අපි නවත්තලා තියෙනවා. දැන් ඇතුළු නුවරට ආහාර, දර, වතුර, ධනෙ නැති නිසා ඇතුළු නුවර මිනිස්සු මහත් පීඩාවටපත් වෙලා එක්ක මිය යාවි. එක්ක වුන් මොකක් වෙයිද? මේ රාජ්‍යයෙන් පිටතට පණිවි කියලා කියනවා. හැබැයි මහෝෂධ පඬිතුමා ඊට පෙර ඉඳන් සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. දර එක්කාසු කරලා වතුර ගන්න ක්‍රමවේද හදලා මල් පිපෙන ආකාරයෙන් නිරූපණය වෙන ක්‍රමවේද හදලා මහෞෂධ පඬිතුමා තමන්ගේ නුවණ මහිමය මනසේ යොදවලා තිබුණා. බ්‍රහ්මදත්ත රජුගේ යෝධනයට සිනාසිසි වෙහසන්නාහු කොළ දර නැතිව පිසකෑ නොහි සයින් පීඩිතව නොහිඳ නැති කෙනෙක් උල්ලුකැන් බත් ආදිය පිස කව බොවයි කියමින් තෙල හැරගන්වයි මහත් දර කඳන් ඇඟට දමා ලන්නා. ඇතුළු නුවර එක්කව කරපු දර කඳන් අනේ යාළුවනේ දර නැතුව කන්නේ කොහොමද? මේ දර අරන් යන්න කියලා පොඩි දර කෝඩු නෙමෙයි මහා දර කුට්ටි අර ප්‍රාකාරයෙන් එහා පැත්තට අරහපු චූර්ණී බ්‍රහ්මදත්ත රජුගේ සේනාව ගෙන්කට දානවා. ඉතින් මොහොම දැම්මාම එකෙක් ඌයි ඔළුව කියලා ඔළුව බදාගෙන යනවා. තව එකෙක් අම්මෝ උරිස්ස කියනවා. අම්මෝ දනිස්ස කියලා තව එකෙක් කෑ ගහනවා. මෙන්න තුනටියට වැදුනෝ කියලා තව එකෙක් කෑ ගහනවා. දැන් මොහොම මහා අපහසුතාවයටපත් වෙනවා. මේ අපහසුතාවයටපත් කිරීම සිදු කරන්නේ ඇතුළු නුවර ඕනතරම් දර තියෙන බව පෙන්වන්න මහෞෂධ පඬිතුමා දාපු උපාය. විසික් කරන්න තරමට දර තියෙනවා. මේ රාජ්‍ය ඇතුලේ දර වලින් අඩුවක් නැහැ කියලා පැහැදිලි වෙනවා. එතකොට ඔන්න චූර්ණී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ උපාය, චූර්ණී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ උත්සාහය මේ මොහොතේදී කේවට්ටය කොච්චර සාර්ථකව සිද්ධ කළා මේ වෙලාවේදී අසාර්ථක වෙලා. ඒ අසාර්ථක වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ උපාය ඥානය, උපාය කෞශල්‍ය හේතුවෙන්. පුතාලට සාමාන්‍යයෙන් පිළිතුරට ලියන්න ඕන වෙන්නේ කරුණු දෙකක් හෝ තුනක්නේ. ඒ වගේම තව කාරණාවක් කතා කරනවා. මතක ඇති පුතාලට මහෞෂධ පඬිතුමාගේ උපායන් ගැන කතා කරද්දී අවසානයේදී මේ දෙපාර්ශ්වයේම ධර්ම යුද්ධයකට එකඟ වෙනවා. ධර්මය හිතවත් සුහදශීලී මේ රාජ්‍ය බලය හිමි කරගන්න ක්‍රමවේද. දැන් මෙන්න මේ පැත්තෙන් කියන්නේ මේ පැත්තම මේ එක පැත්තකින් චූර්ණී බ්‍රහ්මදත්ත රජුයි චූර්ණී බ්‍රහ්මදත්ත රජුගේ උපදේශකයා කේවට්ටයයි දෙන්න ස්ටේජ් එකට එනවා. මහා පෞෂයෙන් එනවා. මේ පැත්තෙන් ස්ටේජ් එක කියන්නේ මේ ලෑලි ස්ටේජ් එකක් හෝ නැත්තම් මේ හදපු සිලින්ඩර් ස්ටේජ් එකක් නෙමෙයි මේ කියන්නේ. ඒක තැනකට සභාවකට එනවා. මහෞෂධ පඬිතුමාගේ රජතුමයි වේදේහ රජතුමයි ඔවුන් ඉදිරියට දැන් එනවා. ඇවිල්ලා මේ මිනිසුන් බලා ඉන්න මොහොතේ අවසානයේදී ධර්ම යුද්ධයකට තමයි සූදානම්. ඔය ධර්ම යුද්ධයේදී මොකද කරන්නේ? මහෞෂධ පඬිතුමා වටිනා මාණික්කයක් අරන් එනවනේ. ඒ කතාව මතකයි. අරන් ඇවිල්ලා කේවට්ට බමුණයි දෙන්න මෙහෙම ඉන්න වෙලාවේ කේවට්ට බමුණට ගෙනාවු ආයේ මෙහෙම ලබා දෙන්නට අතදිගු කරද්දි කේවට්ටයාගේ අතට නොවැටෙන්නේ මාණික්කය මහෞෂධ පඬිතුමාගේ දෙපා මුලට අතාරිනවා. දෙපා මුලට. දැන් තණ්හාවෙන් ඉන්න කේවට්ටයා ගාලා මේක ගන්න නැමිනවා මතක නෑ කොතනද නැමෙන්නේ කියලා මැනික්නේ. ඉතින් ඕම කරලා මොකද කරන්නේ? අනේ නැමිනවා. මේ නැමෙන්නේ මහෞෂධ පඬිතුමාගේ. දැන් මේ දෙදෙනාගෙන් යටත් වෙන පුද්ගලයා තමයි පරාද වෙන්නේ. ඒ යටත් වෙච්ච පුද්ගලයාගේ රජුරුව තමයි පරාජයට උරුමකම් කියන්නේ. මහෞෂධ පඬිතුමා ගාව කේවට්ට බමුණ මෙහෙම පහත් වෙනකොට මහෞෂධ පඬිතුමා කියනවා නැගී සිටු ආචාරීනි නැගී සිටුව. නැගිටින්න ආචාර්යතුමා නැගිටින්න. නැගී සිටු ආචාරීනි මම බාලයි. තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි. මානවඳුවයි කියා අනේ මම ඔයාගේ මුණුබුරා වගේ
නැගිටින්න ආචාරි නැගිටින්න ආචාරි නැගිටින්න. දැන් මෙහෙම කියලා මේ බිල්ඩින් අල්ලගෙන කේවට්ටයාගේ මේ මූණ මොකද කරන්නේ? කේවට්ටයාගේ මේ අතුල්ලනවා බිම, මේ අතුල්ලනවා බිම, මෙහෙම අතුල්ලනවා. ඔය අතුල්ලනකොට මේ කේවට්ටයාගේ තියෙන කෙලයි හොටුයි මූණෙන් එන ලේයි කටාරිනකොට අනේ එපා කියන කටාරිනකොටත් කටාජලු වෙනවා. හිතන්නකෝ. හනේ ගානකොට ආයෙ නහයිලෙනවා. දැන් කේවට්ටයා ඇහැරලා බලනකොට කේවට්ටයා දිහා බලන්නවත් බැහැ මේකගේ මූණ දීත්තලේ පෙරන් ගෑව වගේ තියෙන්නේ. එහෙම වෙන්න බෑ. කේවට්ටයා දිහා දැක්කොත් එහෙම මං කියන්නේ තනියම වෙලාවක දැක්කොත් hina යන්න නෙමෙයි කකුල් ගෙවෙනකන් දුවන්න හිතෙනවනේ. ඒ තරම් බය වෙනවනේ. කේවට්ටයා ලී පෙරාගෙන හොටු පෙරාගෙන කෙල පෙරාගෙන හනේ දෙයිනේ දතුත් නැතුව දැන් නැගිටලා ඉන්නවා. මේ ඉන්නකොට කේවට්ටයත් එක්ක ආපු චෝල්ලී බ්‍රහ්මදත්ත රජුගේ පිරිස අන්න පරාද වෙලා කියලා දුවනවා. ඒ දුවනකොට කේවට්ටයක් දැන් ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා කේවට්ටය දුවනවා. දැන් හරි අමාරුයි මූණ අමාරුයි. ටිකක් දුර හරි දුවන්න බෑ. කේවට්ටය දුවනවා. ඒ දුවනෝ දැක්කම පිරිස තව දුවනවා. එතකොට චෝල්ලී බ්‍රහ්මදත්ත රජු තුතින් අයින් වෙනවා. පිරිස දුවනෝ දැක්කම කේවට්ටය කියනවා දුවන්න එපා තාම තරඟ ඉවර නෑ. මේ මම නිකන් නැමිච්ච වෙලාවේ අනේ මේ ඵලයන් මේ ලොම්බ කේවට්ටය මේ කරපු වැඩේ හින්දානේ මෙහෙමුනේ කියලා අර පිරිස ආයෙසරයක් දුවනවා. දැන් ඔපම දුවද්දි මහෝසත පඬිතුමාට මොකද වෙන්නේ? නිකම්ම ජයග්‍රහණය හිමි වෙනවා. මහෝසත පඬිතුමාට ජයග්‍රහණය හිමි වීම කියලා කියන්නේ වේදේහ රජතුමාගේ ජයග්‍රහණය. එතකොට දැන් හිතන්නකෝ මහෝසත පඬිතුමා නුවණ මෙහෙවා මාණික්කයක් තමාගේ දෙපා මුල වට්ටවා. ඒ මාණික්කය ලබා ගැනීමට කේවට්ටයාට ඉඩ ප්‍රස්තාව සකස් කොටද. ඒ මොහොතේදී කේවට්ටයාගේ මුහුණ බිම උලා කේවට්ටයා පරාජයට පත් කිරීම වේදේහ රජතුමාට ජයග්‍රහණය හිමි වුණා නම් ඒ ජයග්‍රහණය මහෝසත පඬිතුමාගේ නුවණ මහිමේ නිසා නොවේද හිමි වුනේ. මහෝසත පඬිතුමාගේ නුවණ මහිමේ නිසා තමයි හිමි වුනේ. ඔන්න එහෙනම් ඔය විදියට තවත් උත්තරයක් ලබා ගන්න පුළුවන්. සාහිත්‍ය ප්‍රශ්නයට පිළිතුරු ගොනු කරද්දී මම උද්දුත 4ක් වුණාට අරගෙන මේ පිළිතුර කතා කරා. ඒ පිළිතුර කතා කරද්දී අපිට පුතේ විචාර ප්‍රශ්නයකට රසාස්වාද ප්‍රශ්නයකට පිළිතුර ලියද්දී අපිට අර ආරම්භයේ ගත්තා වගේම ආරම්භයේ මේ මම දාගත්ත නමක් තියෙනවා අපි කියන පුංචි ඡේදය කියලා. නැත්තම් ප්‍රශ්නය හඳුන්වා දීම. පුංචි ඡේදය කියලා අපි කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි එකේ ඉඳන් ඡේද 1 2 3 4ක් වෙන්න පුළුවන්. මේ පිළිතුර සනාථ කරගන්න ඕනේ. අපි උද්දෘත යොදමින් පිළිතුර සනාථ කරනවා. අන්තිම ඡේදය වෙනම ඡේදයක් ලියන්න ඕනේ අවසානයේ. පිළිතුර අවසන් කරන්න ඕනේ. අපි කියනවා මහෝසත පඬිතුමාගේ නුවණ මහිමේ හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ බව. නැත්තම් මහෝසත පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ බව ඉහත අවස්ථාවන්ට අනුව පැහැදිලි කරගත හැකියි කියලා පිළිතුර අවසන් කරන්න පුළුවන්. ඉහත අවස්ථාවන්ට අනුව සනාථ කරගත හැකියි, පැහැදිලි කරගත හැකියි. නැත්නම් පැහැදිලි වෙයි කියලා පිළිතුර අවසන් කරන්න පුළුවන් අවසන් ඡේදෙකුත් තියෙනවා. මම හිතනවා අද අපි කතා කරපු මේ විචාර ප්‍රශ්නය තුළ පුතාලට කොහොමද සතර කම්මන්ත්‍රණීය පාඩමෙන් කෙටි ප්‍රශ්න සකස් වෙන්නේ? ඒ කෙටි ප්‍රශ්න හදාගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි වෙන්නේ නැති. සතර කම්මන්ත්‍රණීය පාඩමෙන් විචාර ප්‍රශ්නයක් ලියද්දී ආරම්භය කොහොමද සකස් කරගන්නේ? හැඳින්වීම කොහොමද සකස් කරගන්නේ කියන කාරණාව පැහැදිලි වෙන්නේ නැති. සතර කම්මන්ත්‍රණීය පාඩමෙන් ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී පිළිතුරට ප්‍රවේශ වෙන්න අපි පුංචි ඡේදය සකස් කරගන්නේ කොහොමද? නැත්නම් ප්‍රවේශ ඡේදය සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි වෙන්නේ. සතර කම්මන්ත්‍රණීය පාඩමේ මහෝසත පඬිතුමාගේ නුවණ මහිමේ නිසා නැත්නම් මහෝසත පඬිතුමාගේ උපාය කෞශල නිසා වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ බව ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට පිළිතුර සකස් කරන්නේ කොහොමද කියලා උද්දෘත පිළිබඳව පැහැදීමක් වෙන්න ඇති. ඉන් අනතුරුව අපි ලියන රසාස්වාද පිළිතුර අනිවාර්යයෙන්ම අවසන් කළ යුතුයි. ඒ අවසන් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අවබෝධයක් එන්න කියලා හිතනවා. ඉතින් ওই විදිහට අපේ පුතාලට
සතරගම් මන්ත්‍රණයේ පාඩමෙන් ඔය ප්‍රශ්නේ නැතුව තවත් ප්‍රශ්නයක් ඇහුවත් ඒ ප්‍රශ්නයට උනත් පිළිතුර සකස් කරගන්න අපේ මේ පිළිතුරු සාකච්ඡා කිරීම බොහොමත් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔබට ඔබේ ඒ සිහිනය කරා යද්දී අද අපි සාකච්ඡා කරපු අපේ මේ පාඩම් ඒකකයේ බොහොමත් වැදගත් වෙයි කියලා අපි හිතනවා, විශ්වාස කරනවා. එහෙමනම් ඔබේ ඒ සිහිනයට යද්දී අපි ආරාධනා කරනවා ඔබ දිගටම පැණි බින්දුවේ රහට සිංහල ගන්න අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එතකොට ඔබට ඔබගේ ඒ සිහිනයක් නොවි සැබවින්ම යථාර්ථය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද අපි මේ විදිහට තවත් පාඩම් කොටසක් අවසන් කරනවා. නැවතත් තවත් පාඩම් එකකින් ඉදිරියේදී හමු වෙන්නේ බලාපොරොත්තු. එහෙමනම් ඔබට ජය වේවා. දවසක්